ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන හා සම්බන්ධ වුණු දුවල පුතාලා සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපි කතා කරන්නට යන්නේ 10 ශ්‍රේණියට අදාළ පුතාලගේ ක්‍රිස්තියානි ධර්මයේ පෙළ පොතේ සඳහන් වෙන දෙවැනි පාඩම. ඉතින් පුතේ අද දවසේ අපි කතා කරන පාඩමේ මාතෘකාව තමයි විශිෂ්ට වූ සේවකත්වය. ඉතින් මේ පාඩමට සම්බන්ධ වෙන බයිබල් පාඨ කිහිපයක් මේ ස්ථානයේ සඳහන් වෙනවා. යෙසායා 40 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 4 වෙනි පදය දක්වාත් 42 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයත් ඒ වගේම යෙසායා ග්‍රන්ථයේම 53 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට 5 වෙනි පදය දක්වාත් සහ යෙසායා 61 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයත් සහ මලාකි 3 වෙනි පරිච්ඡේදයේ පළමු පදයත්. ඒ වගේම පුතේ මේ පාඩම සම්බන්ධ වෙන නිපුණතාවය තමයි දෙවියන් වහන්සේ සියල්ලේ කර්තෘවරයාණෝද නිර්මාතෘද බව විශ්වාස කරයි. ඒ වගේම මේ පාඩමට අදාළ වෙන නිපුණතා මට්ටම වන්නේ විශිෂ්ට වූ සේවාවන් පිළිබඳ දිවස්වැකි අධ්‍යයනය කරයි. ඉතින් පුතාලට පළවෙනි පාඩම තුළදී මම ඉගැන්නුවා දිවස්වැකි හා කිතුපත කියන මාතෘකාව යටතේ කොහොමද ක්‍රිස්තුස් වහන්සේගේ උපත සම්බන්ධව දිවස්වැකි ප්‍රකාශ වුණේ, ඒ දිවස්වැකි සනාථ වුණේ කොහොමද කියලා. ඒ වගේම තමයි පුතාලා දන්නවා ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව, ඒ වගේම උන්වහන්සේගේ මෙහෙවර පිළිබඳව, උන්වහන්සේගේ කුරුසිපත් වීම, උත්ථානය, මේ හැම දෙයක් ගැනම දිවස්වැකි ප්‍රකාශ වුණා. ඉතින් ඒ අතරින් අපි පළවෙනි පාඩමේදී කතා කරේ උන්වහන්සේගේ උපත සම්බන්ධව තිබෙන දිවස්වැකි පිළිබඳව. එතනදී අපි දිවස්වැකි ප්‍රකාශ කරපු දිවසිවරුන් දෙදෙනෙක්ව හඳුනා ගත්තා. යෙසායා දිවසිවරයා සහ මීකා දිවසිවරයා. ඒ වගේම තමයි ඒ පාඩම තුළදී පුතාලට මම යම් කරුණක් ඉදිරිපත් කළා. ඒ හැම දෙයක්ම දිවස්වැකි තුළින්, ඒවා සනාථයටපත් වීම තුළින් අපිට දකින්නට ලැබෙන්නේ ඒ හැමදේම දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුකූලව සිදු වුණු බව. ඉතින් දුවේ පුතේ අද දවසේදී අපි බලන්නට යනවා උන්වහන්සේගේ විශිෂ්ට වූ මෙහෙවර පිළිබඳව ප්‍රකාශ වුණු දිවස්වැකි සහ ඒ දිවස්වැකි සම්පූර්ණ වුණු ආකාරය පිළිබඳව තමයි අද දවසේ අපි ඉගෙන ගන්නට යන්නේ. ඉතින් මුලින්ම පාඩමට සම්බන්ධ වෙනකොටම මම පුතාලට යම් කරුණු කිහිපයක් මතක් කරලා දෙන්නම්. පලස්තීනය රෝම අධිරාජ්‍යයට යටත් වෙලා හිටපු කාලවල් වලදී මේ රෝම අධිරාජ්‍ය කුරිරු පාලනයක් අරගෙන ගියා. ඉතින් ඔවුන් බොහොම දරුණු විදියට තමයි පාලනය කරගෙන ගියේ. ඉතින් මේ වගේ පාලනයක් තුළ විවිධ සමාජ කණ්ඩායම් නිර්මාණය වුණා මේ රෝම අධිරාජ්‍යයට විරුද්ධව. ඉතින් ඒ නිසා රෝම අධිරාජ්‍යයත් පියවර ගත්ත මේ සමාජ කණ්ඩායම් මර්ධනය කරන්න. එතනදී රෝම අධිරාජ්‍ය ගත්තු පියවර දැඩි පියවරවල් වුණා. ඉතින් ඒ නිසා නිතරම මේ සමාජ කණ්ඩායම් සහ අධිරාජ්‍ය අතරේ ගැටුම් ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ නිසා මේවැ ප්‍රතිඵලයක් විදිහට මේකෙන් අසරණ වුණේ, ඒ වගේම මේකෙන් අපහසුතාවයන් වලට කරදරයටපත් උනේ අහිංසක ජනතාව. ඉතින් ඒ නිසා මේ ජනතාව අතරේ දිලිඳු මනුෂ්‍යයන් හිටියා, රෝගියා හිටියා, කාන්තාවන් හිටියා, මේ හැම කෙනෙක්ම පීඩාවට පත් වෙලා තමයි හිටියේ. ඉතින් එහෙම කාලවකවානුවක් තුළදී දිවසිවරුන් විසින් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳව දිවස්වැකි ප්‍රකාශ කිරීම මේ සෙනගට බොහොම සහනයක් වුණා ඔවුන්ගේ ජීවිතවලට. ඒ වගේම තමයි ඔවුන්ගේ මේ පීඩාවලින් නිදහස් වීම සඳහා ඔවුන් විමුක්තිදායකයන්න් වහන්සේ, එහෙම නැත්නම් මෙසියස් වරයාණන් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටියා. ඉතින් ඒ අනුව මේ දිවස්වැකි වලට අනුව ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවීමත් එක්ක මේ ජනතාව බලාපොරොත්තු වුණු මෙසියස් වහන්සේගේ පැමිණීම සිදු වුණා. ඒ වගේම තමයි මේ ජනතාවගේ හිත්වල තිබුණු බලාපොරොත්තු මල්ඵල ගැන්වුණා. ඉතින් ඒ වගේම ජේසුස් වහන්සේගේ පිළිබඳව සඳහන් වුණු දිවස්වැකි
ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව සඳහන් වුණු දිවැස්වැකි සම්පූර්ණත්වයට පත් වුණා වගේම ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙවර පිළිබඳවත් යම් දිවැස්වැකි ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් අද දවසේ අපි බලන්නට යනවා මේ දිවැස්වැකි පිළිබඳව. ඒ වගේම විශේෂයෙන් ජේසුස් වහන්සේ විසින් සිදු කිරීමට නියමිත මෙහෙවර උදෙසා ඊට මඟ පිළියෙල කිරීමට උන්වහන්සේට ප්‍රථම පැමිණි ස්නාවක යොහාන්තුමා පිළිබඳවත් ඒ වගේම ස්නාවක යොහාන්තුමා විසින් ජේසුස් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරන ලද දිවැස්වැකි පිළිබඳවත් අද දවසේදී අපි බලන්නට යනවා. ඉතින් මුලින්ම අපි බලමු ස්නාවක යොහාන්ගේ සේවය පිළිබඳව මලාකි දිවැසිවරයා ප්‍රකාශ කරපු දිවැස්වැකියක් වෙත අවධානය යොමු කරලා. දැන් පුතාලට මම පුංචි මතක් කිරීමක් කරන්නම්. අපි පළවෙනි පාඩමේදී හඳුනාගත්තු දිවැසිවරුන් දෙදෙනා තමයි යෙසායා දිවැසිවරයා සහ මීකා දිවැසිවරයා. එතනදී පාඩමේ මුලදීම මම පුතාලට යෙසායා දිවැසිවරයාගේ කැඳවීම ලැබුණු ආකාරය සහ ඒ පසුබිම පොඩ්ඩක් පැහැදිලි කළා. ඒ වගේම මීකා දිවැසිවරයා පිළිබඳවත් සඳහන් කළා. ඉතින් අද දවසේදී පුතාලට මේ පාඩම තුළදී නැවත වාරයක් යෙසායා දිවැසිවරයා පවසපු දිවැස්වැකි හමු වෙනවා. ඒ වගේම මලාකි දිවැසිවරයා විසින් ප්‍රකාශ කරන ලද දිවැස්වැකිත් දකින්නට ලැබෙනවා. ඉතින් මුලින්ම ජේසුස් වහන්සේට පෙර උන්වහන්සේගේ පෙරමඟ සකස් කරන්න පැමිණි කෙනා තමයි ස්නාවක යොහාන් කියලා කියන්නේ. ඉතින් දෙවියන් වහන්සේට යම් සැලැස්මක් තිබුණා. ජේසුස් වහන්සේගේ සේවය ආරම්භ කරන්නට ප්‍රථමයෙන් මේ ජනතාවගේ සිත් ඒ දේව පණිවිඩය පිළිගන්න සූදානම් කරන්න. ඉතින් ඒ නිසා ඒ හදවත් පිළියෙල කිරීමේ වගකීම උන්වහන්සේ ස්නාවක යොහාන්ට තමයි දීලා තිබ්බේ. ඉතින් මේ වගකීම ඉටු කරපු ආකාරය ඒ සම්බන්ධයෙන් බොහෝ කාලයකට ප්‍රථම දිවැසිවරුන් විසින් ප්‍රකාශ කරපු දිවැස්වැකි පිළිබඳව අද දවසේදී අපි මේ පාඩමෙන් බලන්නට යනවා. ඉතින් මුලින්ම මලාකි දිවැසිවරයා ස්නාවක යොහාන්ගේ සේවය පිළිබඳව මේ ආකාරයෙන් දිවැස්වැකියක් ප්‍රකාශ කරනවා. ඉතින් මලාකි 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ මේ ආකාරයෙන් සඳහන් වෙනවා. මට පෙරටුව ගොස් මාගේ මාර්ගයේ පිළියෙල කරන්නා වූ මාගේ දූතයා මට පෙරටුව එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිදානන් වහන්සේ හදිස්සියෙන් තමන් දේවමාලිගාවට වඩිනසේක. නුඹලා පුලපුලා බලා සිටි දේව දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්‍රකාශ කරනු ඇත කියලා. ඉතින් මෙතනදී මලාකි දිවැසිවරයා ප්‍රකාශ කරනවා ස්නාවක යොහාන්ගේ පෙරමඟ සකස් කිරීමේ සේවය පිළිබඳව. ඒ වගේම ස්නාවක යොහාන්ගේ මෙහෙවර පිළිබඳව යෙසායා දිවැසිවරයාත් දිවැස්වැකියක් ප්‍රකාශ කරනවා. ඒ දිවැස්වැකිය යෙසායා ග්‍රන්ථයේ 40 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 4 වෙනි පදය දක්වා සඳහන් වෙනවා. ඉතින් අපි කියවලා බලමු. මෙසේ කියන හඬට සවන් දෙන්න රළු තැන් සුමුදු කරනු ලබන්නේය. පාලු කරේ අපේ දෙවිඳුන් හට මහ පාරක් සාදන්න සියලු මිටියාවත් පුරවනු ලබන්නේය. සියලු කඳු හෙල් කපා පහත් කරනු ලබන්නේය. සියලු හෙල් සමතලා කරනු ලබන්නේය. වනාන්තරයේ සමිඳුන් හට මාවතක් එලි කරන්න. මේ කතා කරන්නේ යෙසායා දිවැසිවරයා ස්නාවක යොහාන්තුමාගේ මෙහෙවර පිළිබඳව. ඉතින් ස්නාවක යොහාන්තුමාගේ මෙහෙවර ආරම්භ කරන කාලය වෙනකොට සමකාලීන යුදෙව් සමාජයේ පුරාම දූෂණය හා වංචාව ඉහවහ ගිහිල්ලා තිබුණා. ඒ කියන්නේ හැම තැනම පුතේ පාපී දේවල් තමයි පිරීලා තිබුණේ. ඉතින් මෙහෙම කාලවකවානුවක් තුලදී මේ සමාජය තුළ හිටපු බොහෝ දිළිඳු මිනිස්යන්ව පෞකාරයන් වශයෙන් සලකලා ඒ අයව කොන් කරලා ඔවුන්ට ආගමික වතාවත් වලට සහභාගී වෙන්න අවස්ථාව දෙන්නේ නැතුව ඉතින් වෙන් කරලා තමයි සමාජයේ තිබුණේ. ඉතින් එහෙම පසුබිමක් තුලදී ස්නාවක යොහාන්තුමා හැම වෙලේම උත්සාහ කළා මේ ජනතාවට මේ කරන ක්‍රියාවේ අසාධාරණභාවය වටහා දෙන්න. ඉතින් ඒ වගේම තමයි ඔහු උත්සාහ කළා
මේ සමාජයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවාන්ට මම ඔබට සඳහන් කළා දිළිඳු මිනිස්යන් රෝගීන් ඒ වගේම අන්‍ය ජාතීන් මේ වගේ සමාජයෙන් කොන් කරලා තිබ්බ ජනතාවට සමාන ස්ථානයක් ලබා දෙන්නට ඔහු කටයුතු කළා. ඒ වගේම තමයි ජේසුස් වහන්සේගේ මෙහෙවරට උන්වහන්සේ මෙහෙවර ආරම්භ කරනකොට ඒ මෙහෙවරට අවශ්‍ය කරන පසුබිම සෝදානම් කිරීමේ වගකීමත් ස්නාවක යොහන්ට තිබුණා. ඉතින් ඒ පිළිබඳව තමයි මේ යෙසායා ග්‍රන්ථයේ 40 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳන් 4 වෙනි පදය දක්වා සඳහන් වෙන දිවස්වැකියෙන් ප්‍රකාශ වෙන්නේ. ඒ වගේම තමයි එදා ස්නාවක යොහන්තුමාගේ විශිෂ්ට වූ මෙහෙවර තුළින් යෙසායා දිවසිවරයා ප්‍රකාශ කරපු මේ දිවස්වැකිය සත්‍යයක් බවට පත් වුණා. ඒ වගේම ස්නාවක යොහන්තුමා එදා සමාජය තුළ හිටිය හැම ජන කණ්ඩායමකටම වෙන් වශයෙන් අවධානය යොමු කරලා අනුශාසනා කළා. ඒ අය තුළ තිබුණු දුර්වලතාවයන් අඩුපාඩු මේ දේවල් පෙන්වා දීලා ඔහු උත්සාහ කළා මේ අයගේ හදවත සෝදානම් කරන්න ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය පිළිගන්න. ඒ වගේම මනස්ථාපන ජීවිතයකට මේ සෙනගව ගෙන යන්න ඔහු කටයුතු කළා. ඉතින් ඒ නිසා ඔහු මේ කණ්ඩායම් වලට වෙනම අනුශාසනාවන් කළා. ඉතින් පුතාලට 10 ශ්‍රේණියෙම 6 වෙනි පාඩමේ පෙරමග දූත සේවය කියන පාඩම තුලදී මේ පිළිබඳව තවත් බොහෝ හොඳින් කරුණ ඉගෙන ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඊළඟට පුතේ අපි කතා කරන්නට යන්නේ ජේසුස් වහන්සේගේ විශිෂ්ට වූ මෙහෙවර පිළිබඳව යෙසායා දිවසිවරයා විසින් ප්‍රකාශ කරලා තියෙන දිවස්වැකියක් තමයි අපි බලන්නට යන්නේ. ඉතින් අපි බලමු යෙසායා දිවසිවරයා මොනවද ජේසුස් වහන්සේගේ මෙහෙවර සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න කියලා. ඉතින් යෙසායා 42 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ ඒ බව සඳහන් වෙනවා. සැබවින්ම යුක්තිය ඉටු කරන්නේය. එතුමා කලකිරෙන්නේවත් අධෛර්ය වන්නේවත් නැත. කවුරු ගැනද පුතේ මේ යෙසායා දිවසිවරයා ප්‍රකාශ කරන්නේ? යුක්තිය ඉටු කරනවා, ඒ වගේම කලකිරෙන්නවත් අධෛර්යවත් වෙන්නවත් නැහැ කියලා. මේ ප්‍රකාශ කරන්නේ ජේසුස් වහන්සේ පිළිබඳව. උන්වහන්සේගේ මෙහෙවර තුලදී උන්වහන්සේ යුක්තිය ඉටු කරන, ඒ වගේම කලකිරෙන්නේ අධෛර්යයට පත්වන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මිහි පිට යුක්තිය පිහිටවන තුරු එතුමාගේ දහම්මග උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත. ඉතින් අපි පාඩම මුලදීම පුතාලට මම පැහැදිලි කිරීමක් කළා. එදා ජුදා සමාජයේ තිබුණු පීඩාවන් නිසා අසහනයට පත් වෙලා හිටපු ජනතාව මෙසියස් වහන්සේ එනතුරු බලාගෙන හිටියා ඔවුන්ට විමුක්තියක් ලැබෙනකල්. ඉතින් මේ පිළිබඳව තමයි යෙසායා දිවසිවරයා දිවස්වැකියක් මගින් ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ වගේම ජේසුස් වහන්සේගේ මෙහෙවර තුළදී උන්වහන්සේට මුහුණ දෙන්න සිදුවෙන අභියෝග පිළිබඳවත් මෙතනින් අදහස් වෙනවා. ඒ වගේම මේ දිවස්වැකිය සනාථයට පත් කරමින් එදා ජේසුස් වහන්සේගේ මෙහෙවර තුළදී උන්වහන්සේට බොහෝ අභියෝග වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඒ වුණත් උන්වහන්සේ දේවල් වලට කලකිරෙන්නේ නැතුව, අධෛර්යයට පත් වෙන්නේ නැතුව මුහුණ දීම තුලින් තව තවත් යෙසායා දිවසිවරයා ප්‍රකාශ කරපු දිවස්වැකිය අර්ථවත් වුණා. ඉතින් ඒ වගේම මේ ජුදා සමාජයේ බොහෝ ජන කණ්ඩායම් හිටිය අයුක්ති සහගතව ක්‍රියා කරපු මිනිස්යන්. ඔවුන් සමාජය තුල කටයුතු කළේ අයුක්ති සහගත විදියට. ඉතින් උදාහරණ වශයෙන් පැවසුවොත් පරිසවරුන්, ඒ වගේම අයකැමියන්, ලෙවීවරුන් මේ වගේ අය සමාජය තුල අයුක්ති සහගතව කටයුතු කරනකොට ජේසුස් වහන්සේ ඔවුන්ට පෙන්වා දුන්නා යුක්ති සහගතව ක්‍රියා කරන ආකාරය. එතනදී උන්වහන්සේ ඉවසීමෙන්, ප්‍රේමයෙන්, සාධාරණත්වයෙන් ඒ අයට නිවැරදි මාර්ගය පෙන්වා දෙන්නට උත්සාහ කළා. ඉතින් ඒ අනුව එතනදී උන්වහන්සේ කටයුතු කරපු ආකාරයෙන් අපිට උන්වහන්සේගේ මෙහෙවර තුල දකින්න ලැබෙන වැදගත් ගුණාංග කිහිපයක් හොඳින් පේනවා. තමයි ඉවසීම, ප්‍රේමය, සාධාරණත්වය කියන එක. ඉතින් ඒ වගේම ජේසුස් වහන්සේ එදා
අභියෝග මැදදී ප්‍රශ්න මැදදී ඉවසීමෙන් ප්‍රේමයෙන් සාධාරණව ක්‍රියා කළා වගේම උන්වහන්සේ අද දවසේ අපිනුත් බලාපොරොත්තු වෙනවා අපිව උන්වහන්සේ යම් මෙහෙවරකට කැඳවලා තියෙනවද ඒ මෙහෙවර තුලදී මොනතරම් බාධා පීඩා අභියෝග පැමිණියත් අපි විශ්වාසයෙන් කැපවීමෙන් ඉවසීමෙන් ඒ වගේම සාධාරණව ප්‍රේමයෙන් උන්වහන්සේ එදා කටයුතු කළා වගේ උන්වහන්සේව ආදර්ශයටගෙන කටයුතු කරයි කියලා. ඊට පස්සේ පුතාලට යසායා දිවසිවරයාගේ දිවස් වැකිය තුලින් ගොඩනගපු යම් ප්‍රශ්නයක් මෙතන අහනවා. එතනදී අහනවා මෙම දුක් කුසලන සේවකයානෝ දුක්ඛ දරාගනු ලැබුවේ අප වෙනුවෙන් බව ඔබ දන්නවාද? ඉතින් පුතේ මෙතනදී කාටද මේ දුක් කුසලන සේවකයානෝ කියලා කියන්නේ? පුතේ මෙතන දුක් කුසලන සේවකයානෝ වශයෙන් හඳුන්වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව. ඉතින් අපි බලමු මේ සම්බන්ධව යසායා දිවසිවරයා මොකක්ද පවසපු දිවස් වැකිය කියලා. ඉතින් යසායා 53 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ ඉඳලා 5 වෙනි පදය දක්වා මෙන්න මෙහෙම සඳහන් වෙනවා. එතුමානෝ ඉස්සුලුවේ අපේ දුකයි දරාගත්තේ අපේ පීඩාය. මේවා දඬුවමයයි අපට සිතුනේය. එතුමන්ලා දඬුවමින් අපට සමාදානය ලැබී ඇත. එහෙත් එතුමන් තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසාය. එතුමන් ලැබූ පහර වලින් අපිට සුවය ලැබී ඇත. ඉතින් මෙතනදී යසායා දිවසිවරයා ප්‍රකාශ කරන්නේ ජේසුස් වහන්සේට එදා කුරුසියේදී විඳින්නට තිබෙන ජීවිත පූජාව පිළිබඳව. ඉතින් උන්වහන්සේ අප වෙනුවෙන් මේ ලෝකයට මනුෂ්‍යාකාරයෙන් ඇවිල්ලා මිනිස් වර්ගයාගේම පාපය වෙනුවෙන් උන්වහන්සේට කරන්නට නියමිත වෙලා තිබුණු ඒ මහත් පූජාව ගැන තමයි ඊට බොහෝ කාලයකට ප්‍රථම යසායා දිවසිවරයා මේ ආකාරයෙන් සඳහන් කරන්නේ. ඒ වගේම ඉතින් ජේසුස් වහන්සේ අනිත් අයගේ පාපය උන්වහන්සේ පිටට අරගෙන ඒ වෙනුවෙන් උන්වහන්සේට ජීවිත පූජාවක් කරන්නට වීම නිසා එක අවස්ථාවකදී ස්නාවක ජෝහාන්තුමා ජේසුස් වහන්සේව තම ගෝලයන්ට හඳුන්වා දෙනවා ලෝකේ පවදුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයානෝ කියලා. ඉතින් ඇත්තටම දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයානෝ ඒ වගේම ලෝකේ පවදුරු කරන බැටළු පැටවානෝ බවට එදා ජේසුස් වහන්සේ පත් වුණා. ඉතින් ඒ නිසා තමයි අද ඔබත් මමත් පවා මේ ස්ථානයේ මේ ආකාරයෙන් සිටින්නේ. වගේම එදා යුදා සමාජයේ බොහෝ මිනිසයන් වෙනුවෙන් අසරණ දුප්පත් මිනිසයන් වෙනුවෙන් ජේසුස් වහන්සේ ඉදිරිපත් වුණා. ඒ අයගේ ප්‍රශ්නවලදී ඒ වගේම ගැටලුවලදී උන්වහන්සේ උන්ට සරණක් වුණා. ඒ වගේම අන්තිමේදී අප වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න පවා උන්වහන්සේ ඉදිරිපත් වීම නිසා එදා සමාජයේ බොහෝ වරප්‍රසාද ලද්දන්ගෙන් උන්වහන්සේට තර්ජන එල්ල වුණා. ඉතින් අපි දන්නවා උන්වහන්සේට තර්ජන එල්ල කරලා අවසානයේදී උන්වහන්සේ යුද අධිකරණයට අරගෙන යනවා. උන්වහන්සේ වෙතනට ගෙන ගිය විට උන්වහන්සේ තුල කිසිදු වරදක් තබන්නට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ කිසිදු වරදක් කරලා නැහැ. උන්වහන්සේ නිර්දෝෂී. නමුත් ඔවුන් උන්වහන්සේව වරදට පත් කරලා උන්වහන්සේට විරුද්ධව බොරු චෝදනා ගොඩනගලා අවසානයේදී උන්වහන්සේව කුරුසිපත් කළා. ඉතින් ඒ වුණත් ජේසුස් වහන්සේ ඒ හැම දෙයක්ම විඳ දරාගෙන එදා කුරුසිපත් වෙලා ඒ අයටත් උන්වහන්සේ කුරුසියේදී සමාව ලබා දුන්නා. ඒ වගේම තමයි අපි දන්නවා ජේසුස් වහන්සේ කුරුසිපත් වුණාට පසුව උන්වහන්සේ මරණයට පත් වෙලා දින 3කින් නැවත උත්ථාන වෙලා උන්වහන්සේ ස්වර්ගාරෝහණය වුණා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේගේ අනුගාමිකයින් බොහෝ සේවයක් කළා ශුද්ධාත්මයන් වහන්සේගේ ලැබීමෙන් පසුව. ඉතින් මේ අතරේ එක තැනැත්තෙක් තමයි පිලිප් කියන්නේ. ඔහුට මුණ ගැහෙන එක්තරා අවස්ථාවකදී එතියෝපිය
නපුංසකෙක් කන්දකී කියන රචන ළඟ සේවය කරපු මේ ඉතියෝපිය නපුංසකයාට ශුද්ධ ලියවිල්ල පහදා දෙන්නට එක අවස්ථාවක් ලැබෙනවා පිලිප්ට. ඉතින් මෙතනදී ඔහු ප්‍රකාශ කරනවා ඒ බව සඳහන් වෙනවා ක්‍රියා 8 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ ඉඳන් 33 වෙනි පදයේ දක්වා මරන්න ගෙන යන බැටළුවෙකු මෙන්ද උගේ ලොම් කපන්නා ඉදිරිපිට ගොළුව සිටින බැටළුවෙකු මෙන්ද උන්වහන්සේ මුඛය නාරින සේක. උන්වහන්සේ නින්දා ලැබූහ යුක්තිය නොලැබූහ. මෙතනදී අපි දන්නවා පුතාලා මීට කලින් ඉගෙනගෙන ඇති බැටළුවෙක් ඔහුගේ ලොම් කපනකොට මේ බැටළුවා කියන සතා බොහොම අහිංසකයි. ඉතින් එයාගේ ලොම් කපනකොට බොහොම නිශ්ශබ්දව ඒක විඳ දරාගෙන එතන ඉන්නවා. ඉතින් ඒ වගේ ජේසුස් වහන්සේත් උන්වහන්සේ කුරුසි පූජාවට සූදානම් වෙනකොට නිහඬව අපි උදෙසා එක විඳ දරාගෙන හිටියා. ඉතින් මෙතනදී පිලිප් ප්‍රකාශ කරපු මේ ශුද්ධ ලියවිලි පාඩය තුළින් අපිට පැහැදිලි වෙන්නේ ජේසුස් වහන්සේගේ සේවය තුළ ඒ වගේම උන්වහන්සේ තුළ තිබුණා වූ පරිත්‍යාගශීලී බව. ඒ වගේම ජේසුස් වහන්සේ කරපු ජීවිත පූජාවෙන් එදා දෙවියන් වහන්සේ හා මිනිසා අතර පළුදු වෙලා තිබුණු දේව සම්බන්ධතාවය නැවත ස්ථාපිත කළා. ඉතින් අපි දන්නවා මැවීමේ කතාව කියවගෙන එනකොට මුල් මිනිස්යාගේ පාපේ නිසා දෙවියන් වහන්සේ හා මිනිසා අතර තිබුණු සම්බන්ධතාවය පළුදු වුණා. ඉතින් ඒක නැවත ස්ථාපිත කළේ ජේසුස් වහන්සේගේ කුරුසි පූජාව තුළින්. ඉතින් මෙතනදී අපිට පැහැදිලි වෙනවා ජේසුස් වහන්සේ සැලැස්මකට අනුව තමයි මාංශගත වුණේ. උන්වහන්සේ මනුෂ්‍යාකාරයෙන් මේ ලෝකයට ආවේ යම් සැලසුමකට අනුව. දෙවියන් වහන්සේ කලින් සූදානම් කරලා තිබුණා. ඒ වගේම උන්වහන්සේගේ මෙහෙවර තුළ යම් අරමුණු කිහිපයක් තිබුණා. ඉතින් ඒ අරමුණු පෙරදරි කරගෙන තමයි උන්වහන්සේගේ මෙහෙවර ඉදිරියට කරගෙන ගියේ. ඉතින් එක්තරා අවස්ථාවකදී ජේසුස් වහන්සේ ඉදිරිපත් කරනවා යෙසායාගේ ග්‍රන්ථය අරගෙන. එතකොට පුතාලට දැන් මෙතනින් පැහැදිලි වෙනවා ඇති ජේසුස් වහන්සේගේ මෙහෙවරේ අරමුණු එහෙම නැත්නම් උන්වහන්සේගේ මෙහෙවර කරගෙන යන ආකාරය පිළිබඳව එදා දිවසිවරුන් බොහෝ කාලයකට ප්‍රථම ප්‍රකාශ කළා. ඉතින් ඒ අතරින් එක බයිබල් කොටසක් තෝරගෙන තමයි ජේසුස් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි ඉගෙනගෙන ඇති නාසරේත්හි උන්වහන්සේගේ ප්‍රකාශය පිළිබඳව උන්වහන්සේ සේවය ආරම්භ කරන්නට ප්‍රථම නාසරෙත් ධර්මශාලාවට ගිහිල්ලා යෙසායා ග්‍රන්ථය අරගෙන උන්වහන්සේගේ මෙහෙවරේ අරමුණු පැහැදිලි කරනවා. ඉතින් එතනදී යෙසායා 61 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. මහෝත්තම දේව සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි ඇත. දිලිඳුන්ට සුභාසන දෙසීමටද බිලිඳු සිත් ඇත්තන්ට සුවසෙත දීමටද වහලුන්ට මිදීම දානය කරන්නටද සිරකරුවන්ට නිදහස දක්වන්නටද එතුමානෝ මා ආලේප කළ සේක. ඉතින් මෙතනදී ජේසුස් වහන්සේ පවසන්නේ උන්වහන්සේගේ මෙහෙවර කරගෙන යන ආකාරය පිළිබඳව. ඉතින් අපි දන්නවා මේ යෙසායා දිවසිවරයා ප්‍රකාශ කරපු දිවස් වැකේ සම්පූර්ණත්වයට පත්වන ආකාරයට උන්වහන්සේගේ මෙහෙවර සිදු වුණා. ඉතින් ජේසුස් වහන්සේ ලෝකයට එන්න සතවර්ෂ ගණනාවකට කලින් තමයි යෙසායා දිවසිවරයා ජේසුස් වහන්සේගේ මෙහෙවර පිළිබඳව මේ අනාවැකිය ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තමයි උන්වහන්සේ මේ අනාවැකිය සම්පූර්ණ කරමින් තම ප්‍රථම දේශනය තුළින් ඒ කියන්නේ නාසරෙත් ධර්මශාලාවේදී දේශනාව තුළින් උන්වහන්සේගේ සේවය ආරම්භක පියවර තැබුවා. ඉතින් එතනදී උන්වහන්සේ ප්‍රකාශ කරපු මේ මෙහෙවර අරමුණු පිළිබඳව අපි ටිකක් උන්වහන්සේගේ මෙහෙය තුලදී බැලුවොත් කොහොමද ඊට උණු ආකාරය කියලා අපි ශුද්ධ බයිබලයේ නවගිවිසුමේ මතෙව් මාක් ලූක් යොහාන් කියන සුභාරංචි 4 කියවනකොට අපිට බොහෝ උදාහරණ දකින්නට ලැබෙනවා. ඉතින් එක ජේසුස් වහන්සේ කියන දිලදුන්ට සුභාරංචිය දේශනා කරන්න. ඇයි උන්වහන්සේ එහෙම ප්‍රකාශ කළේ? එදා සමාජයේ දිලිඳු මිනිසයන්ට දේවචනේ අහන්න පැමිණෙන අවස්ථාව තිබුණේ නැහැ. ඉතින් ආගමික වත්පිළිවෙත් වලට සහභාගී වෙන්න උන්ට ඒ සමාජය ඉඩ දීලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ජේසුස් වහන්සේ බොහෝ අවස්ථාවල මේ අසරණ මිනිසයන් එක්රැස් වෙන තැන්වලට ගිහිල්ලා දේව වචනේ ප්‍රකාශ කළා. ඒ වගේම
රෝගීන් සුවසෙත දානය කරන්න උන්වහන්සේ බොහෝ අවස්ථාවල රෝගීන් සුව කළා. ඉතින් උදාහරණ වශයෙන් අංශභාග රෝගියා සුව කිරීම, ලාදුරු රෝගීන් සුව කිරීම මේ වගේ බොහෝ උදාහරණ දේව වචනය තුළින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම වහලුන්ට මිදීම දෙන්න. එදා සමාජයේ විවිධ වහල්කම් වල ජීවත් වුණු මිනිසයන් හිටියා. ඉතින් උදාහරණ කිහිපයක් විදිහට අපි දන්නවා පෞකාරී ස්ත්‍රිය. ඇය හිටියා වූ තත්වෙන් ඒ වහල්භාවයෙන් ජේසුස් වහන්සේ ඇයව නිදහස් කරලා අලුත් ජීවිතයක් ඇයට ලබා දුන්නා. ඒ වගේම සාකේවුස් කියන මිනිසයා මුදලට ධනයට වහල් වෙලා එයාගේ ජීවිතේ ඒවට තමයි එයා යට වෙලා හිටියා. ඒවට වහල් වෙලා හිටියා. ඉතින් එවැනි තත්වයන්ගෙන් ජේසුස් වහන්සේ ඔහුට නිදහස දුන්නා. මේ වගේ බොහෝ දෙනාගේ ජීවිත වෙලාගෙන හිටිය වහල්කම් වලින් උන්වහන්සේ ජනතාව නිදහස් කරගත්තා. ඉතින් මේ අනුව උන්වහන්සේගේ මෙහෙවරේ විශිෂ්ටභාවය අපිට පැහැදිලිව දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි ජේසුස් වහන්සේ පිළිබඳව එදා දිවසිවරුන් ප්‍රකාශ කරපු ඒ දිවස්වැකි සම්පූර්ණත්වයට පත් වුණා උන්වහන්සේ කරන ලද විශිෂ්ට මෙහෙවර තුලින්. සහ උන්වහන්සේ අද දවසේදී අපිනුත් බලාපොරොත්තු වෙනවා අපි කරන මෙහෙවර උන්වහන්සේ එදා කරා වගේම උන්වහන්සේව ආදර්ශයට අරගෙන යහපත් වූ මෙහෙවරක අපි යෙදෙයි කියලා. වගේම යම් ආරාධනාවක් උන්වහන්සේ අපිට ලබා දෙනවා. ඒ තමයි සේවය ලැබීමට නෙවෙයි සේවය කිරීමට තමයි උන්වහන්සේ අපිට ආරාධනා කරන්නේ. එදා ජේසුස් වහන්සේට බොහෝ අභියෝග ඒ වගේම ප්‍රශ්න තමයි උන්වහන්සේට ආවේ. කිසිම අගය කිරීමක් ඒ වගේම උන්වහන්සේට ප්‍රශංසාවක් ලබන්න ඒ සමාජය ඉඩ දුන්නේ නැහැ උන්වහන්සේ කරපු මෙහෙවර තුල. ඉතින් නමුත් උන්වහන්සේ කලකිරෙන්නේ නැතුව අදායරයටපත් වෙන්නේ නැතුව විශිෂ්ට වුණු මෙහෙවරක් සමාජය තුල කළා. උන්වහන්සේ මාංශගත වෙන්න බලාපොරොත්තු වුණු කරුණු උන්වහන්සේ සම්පූර්ණත්වයට පත් කරමින් දේව සැලැස්ම සම්පූර්ණත්වයට පත් කිරීමෙන් සහ එදා දිවසිවරුන් තුලින් දෙවියන් වහන්සේ කතා කරපු මේ දිවස්වැකි මගින් දෙවියන් වහන්සේ ඉදිරිපත් කරපු පණිවිඩ සම්පූර්ණත්වයට පත් කරමින් දේව මෙහෙවර ඉටු වුණා. ඉතින් ඒ වගේ අපේ ජීවිතවලත් ප්‍රශංසා අගය කිරීම නොලැබුණත් උන්වහන්සේ අපිට ආදර්ශයක් දෙනවා අපේ මෙහෙවර ඉදිරියට කරගෙන යා යුතු ආකාරය පිළිබඳව. ඉතින් උන්වහන්සේ අපිට දෙන මේ ආරාධනය සේවය ලැබීමට නෙවෙයි සේවය කිරීමට කියන ආරාධනය අපේ ජීවිතවලට පිළි අරගෙන යහපත් වූ විශිෂ්ට මෙහෙවරක් කරන එක තමයි උන්වහන්සේ අපිනුත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේදී අපි කතා කරපු 10 ශ්‍රේණියට අදාළ දෙවැනි පාඩමේ අවසානය තමයි මේ. ඉතින් මම විශ්වාස කරනවා පුතාලට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති ජේසුස් වහන්සේගේ මෙහෙවර සහ ස්නාවක යොහාන්ගේ මෙහෙවර පිළිබඳව. ඒ වගේම මේ මෙහෙවර සම්බන්ධයෙන් ප්‍රකාශ වුණු දිවස්වැකි සහ ඒ දිවස්වැකි සම්පූර්ණත්වයට පත් වුණු ආකාරය පිළිබඳව. ඉතින් අද දවසේ මේ පාඩම තව දුරටත් පුතාලට පැහැදිලි වෙන්නට අවබෝධ වීම සඳහා ක්‍රියාකාරකමක් ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අපි මේ ක්‍රියාකාරකමේ අහන ප්‍රශ්නවලට පිළිතුරු සපයලා අද දවසේ අපි ඉගෙනගත්තු දැනුම තව ටිකක් තහවුරු කරගමු. පළවෙනි ප්‍රශ්නය මෙසියස් වහන්සේ ලෙස හැඳින්වුවේ කවුරුන්වද? ඉතින් පුතාලට මම පාඩමේ මුලදීම කෙටි හැඳින්වීමක් කළා. ජුදෙව් ජනතාව පීඩාවන් තුළ කාලය ගත කළා. රෝම අධිරාජ්‍යයේ යම් බලපෑම් නිසා මේ ජනතාව පීඩණයෙන් හිටියා. ඉතින් ඒ නිසා ඔවුන්ට විමුක්තියක් බලාපොරොත්තුවෙන් මෙසියස් වහන්සේ කෙනෙක් පැමිණෙයි කියලා. ඉතින් ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණේ ඒ ඔවුන් බලාපොරොත්තු වුණු මෙසියස් වහන්සේගේ පැමිණීම සිදු වුණේ කෙත උපතත් එක්ක. එහෙනම් මෙසියස් වහන්සේ ලෙස හැඳින්වුවේ කවුරුන්වද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව. ඒ වගේම දෙවනි ප්‍රශ්නය අහනවා මෙසියස් යන්නෙහි අර්ථය කුමක්ද? ඉතින් මේ මෙසියස් කියන වචනේ අර්ථය තමයි පුතේ ආලේපලත් තැනැත්තා. එදා ජුදෙව් ජනතාව බලාපොරොත්තු වුණු මෙසියස් වහන්සේ. වගේම මෙසියස් කියන එකේ අර්ථය තමයි ආලේපලත් තැනැත්තා. ඉතින් මේක පුතාලා මතකේ තියා ගැනීම අවශ්‍යයි. ඒ වගේම
තුන්වෙනි ප්‍රශ්නය අහනවා මෙතන මුලින්ම දිවස් වැකියක කොටසක් සඳහන් වෙනවා. මට පෙරටුව ගොස් මාගේ මාර්ගයේ පිළියෙල කරන්නා වූ මාගේ දූතයා මට පෙරටුව එවන්නෙමි. ඉතින් මේ දිවස් වැකියට අනුව බලමු අපි මොනවද අපෙන් අහන්නේ කියලා. මලාකි දිවසිවරයා විසින් පැවසූ මෙම දිවස් වැකියේ දූතයා ලෙස හැඳින්වූයේ කවුරුන්වද? ඉතින් බොහොම පුංචි ප්‍රශ්නයක් අපෙන් අහන්නේ. මේ දිවස් වැකියේ තියෙනවා මට පෙරටුව ගොස් මාර්ගයේ පිළියෙල කරන්න මාගේ දූතයා මට පෙරටුව එවන්නෙමි. ඒ කියන්නේ ජේසුස් වහන්සේට ප්‍රථම උන්වහන්සේගේ මාර්ගයේ පිළියෙල කරන්න යම් කෙනෙක්ව එවනවලු. අනේ යාට තමයි මෙතන දූතයා කියලා අදහස් කරන්නේ. ඉතින් අපි දන්නවා කාවද ජේසුස් වහන්සේට ප්‍රථම උන්වහන්සේගේ මාර්ගය සෝදානම් කරන්න, ඒ කියන්නේ ජනතාවගේ හදවත් සෝදානම් කරන්න එව්වේ ස්නාවක යොහාන් තුමාව. එහෙනම් මෙතනින් අදහස් වෙන දූතයා කියන වචනයෙන් අදහස් වෙන පිළිතුර අදහස් වෙන්නේ ස්නාවක යොහාන් තුමා. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නය සඳහන් වෙනවා ස්නාවක යොහාන් තුමා සම්බන්ධව යෙසායා ග්‍රන්ථයේ සඳහන් වන 40 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 4 වෙනි පදය දක්වා වන දිවස් වැකියෙන් ප්‍රකාශ වන්නේ කුමක්ද කියලා. ඉතින් මෙතනදී අපිට දැන් බලන්නට වෙනවා ස්නාවක යොහාන් තුමා පිළිබඳව යෙසායා දිවසිවරයා 40 වෙනි සඳහන් කරපු දිවස් වැකිය. ඉතින් මේ දිවස් වැකිය 40 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳන් 4 වෙනි පදේ දක්වා සඳහන් වෙනවා. ඉතින් එතන සඳහන් වෙන්නේ මෙසේ කියන හඬට සවන් දෙන්න වනාන්තරයේ සමිඳුන් හට මාවතක් එලි කරන්න පාලු කරේ අපේ දෙවිඳුන් හට මහ පාරක් සාදන්න. සියලු මිටියාවත් පුරවනු ලබන්නේය. සියලු කඳුහෙල් කපා පහත් කරනු ලබන්නේය. සියලු හෙල් සමතලා කරනු ලබන්නේය. රළුතැන් සුමුදු කරනු ලබන්නේය. ඉතින් මේ දිවස් වැකිය යෙසායා දිවසිවරයා ස්නාවක යොහාන් තුමා සම්බන්ධව ප්‍රකාශ කළා. එකෙන් අදහස් වුණේ මොකක්ද කියලා මම පුතාලට පාඩමේදී ඉගැන්නුවා. ඉතින් අපිට පැහැදිලිව දිවස් වැකිය දිහා බලනකොට තේරෙනවා මෙතනින් අදහස් වුණේ ජේසුස් වහන්සේට ප්‍රථම උන්වහන්සේගේ මෙහෙවර සඳහා පසුබිම සූදානම් කිරීමේ වගකීම ස්නාවක යොහාන් තුමා සතු බව. ජේසුස් වහන්සේට ප්‍රථම උන්වහන්සේගේ මෙහෙවර සඳහා පසුබිම සූදානම් කිරීමේ වගකීම ස්නාවක යොහාන් තුමා වෙත පැවරෙන බව තමයි මේ දිවස් වැකියෙන් ප්‍රකාශ වෙන්නේ. ඒ වගේම පස්වෙනි ප්‍රශ්නය අපෙන් අහනවා අයුක්ති සහගතව ජනතාව පෙළූ ආගමික කණ්ඩායම් වලට යුක්ති සහගතව ක්‍රියා කරන ආකාරය ජේසුස් වහන්සේ විසින් පෙන්වා දීමේදී උන්වහන්සේ තුළ තිබූ සුවිශේෂී ගුණාංග මොනවද කියලා. ඉතින් මෙතනදී මම පාඩමේදී පුතාලට පැහැදිලි කළා එදා ජුදා සමාජය තුළ අයුක්ති සහගතව ක්‍රියා කරපු ජන කණ්ඩායම් කිහිපයක් හිටියා. උදාහරණ විදියට මම සඳහන් කළා පරිසිවරුන්, ඒ වගේම අය කැමියන්, ලෙවීවරුන් වැනි අය. ඉතින් මේ අය සමාජයේ ක්‍රියා කළේ අයුක්ති සහගතව. ඉතින් ඔවුන්ට යුක්ති සහගතව ක්‍රියා කරන ආකාරය ජේසුස් වහන්සේ පෙන්වා දෙනකොට උන්වහන්සේ තුළ තිබුණු විශේෂ ගුණාංග කිහිපයක් ඉස්මතු වුණා. ඉතින් ඒ ගුණාංග තමයි මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් අපෙන් අහන්නේ. ඉතින් එතනදී සඳහන් වුණු ගුණාංග තුනක් තිබ්බා. ඉවසීම, ප්‍රේමය සහ සාධාරණත්වය. ඉතින් මේ පිළිතුරු තුන පුතාලා සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම 6 වෙනි ප්‍රශ්නය ජේසුස් වහන්සේගේ සේවකත්වයේ පිළිබඳව පිලිප් විසින් එතියෝපිය නපුංසකයාට පහදා දුන් ශුද්ධ ලෙවිල් පාඨය තුලින් පැහැදිලි වෙන්නේ කුමක්ද? ඉතින් මෙතන අපෙන් අහන්නේ ජේසුස් වහන්සේගේ සේවය පිළිබඳව පිලිප් එක අවස්ථාවකදී එතියෝපිය නපුංසකයාට ශුද්ධ ලියවිල්ලකින් පහදා දුන්නා. ඉතින් එතනින් අදහස් වෙන දේ මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. ඉතින් ඔහු එතනදී ප්‍රකාශ කරා මරන්න ගෙන යන බැටළුවෙකු මෙන්ද උගේ ලොම් කපන්නා ඉදිරියේදී ගොළුව සිටින විදිහටම ජේසුස් වහන්සේ දා කුරුසිපත් වන අවස්ථාවේදී සිටියා කියලා. ඉතින් මේ බයිබල් පාඨයෙන්
අපිට පැහැදිලිව දකින්නට ලැබෙන්නේ ජේසුස් වහන්සේගේ සේවකත්වයේ තුළ තිබුණු පරිත්‍යාගශීලී භාවය. ඉතින් පුතේ අද දවසේදී අපි මේ කතා කරපු ප්‍රශ්න 6ම පුතාලට දෙවනි පාඩම ඇසුරෙන් නිර්මාණය වුණු ප්‍රශ්න. ඉතින් මම විශ්වාස කරනවා මේ ප්‍රශ්න නිසා පුතාලට තවදුරටත් අද දවසේ අපි කතා කරපු විශිෂ්ට සේවකත්වය කියන පාඩම හොඳින් අවබෝධ වෙන්නට ඇති කියලා. ඉතින් ඒ වගේම අපි පළවෙනි පාඩමේදී තවදුරටත් ඒ පාඩම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පසුගිය වසරවල් වල සාමාන්‍ය පෙළ විභාගයට පැමිණි සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබුණු ප්‍රශ්න පත්‍රවල සඳහන් වෙන පාඩමට සම්බන්ධ වෙන ප්‍රශ්න කිහිපයක් අපි කතා කළා. ඉතින් ඒ වගේම අපි දෙවනි පාඩම ඇසුරෙන් නිර්මාණය වුණු ප්‍රශ්න කිහිපයක් දෙසත් දැන් බලන්නට යනවා. ඉතින් එතනදී අපි මුලින්ම කතා කරන්නට යන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2016 වර්ෂයේ ආපු ප්‍රශ්න කිහිපයක් තමයි අපි බලන්නට යන්නේ. ඉතින් මෙතනදී පළමු ප්‍රශ්න පත්‍රයේ සඳහන් වෙන ප්‍රශ්න පුතාලා දන්නවා පිළිතුරු 4ක් තියෙනවා. ඉතින් එතනදී පුතාලට තියෙන්නේ ගැළපෙනම පිළිතුර තෝරන්න. ඉතින් අපි බලමු දෙවනි පාඩම ඇසුරෙන් මොන වගේ ප්‍රශ්නද මේ ප්‍රශ්න පත්‍රයේදී ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ 10 ශ්‍රේණියේ දෙවනි පාඩම ඇසුරෙන්. එතන ප්‍රශ්නය අහනවා වනාන්තරේ සමිඳුන් හට මාවතක් එලි කරන්න මෙසේ පැවසුවේ කවුද? කවුද මේ දිවස් වැකිය ප්‍රකාශ කළේ? ඉතින් අපි දන්නවා මෙතනින් අදහස් කරන්නේ ස්නාපක ජෝහන්තුමාට ජේසුස් වහන්සේගේ මෙහෙවර සඳහා පෙරමග සකස් කිරීමේ වගකීම තියෙන බව තමයි මේ දිවස් වැකියෙන් සඳහන් වෙන්නේ. එතකොට මේ බව ප්‍රකාශ කරපු දිවසිවරයා තමයි යෙසායා දිවසිවරයා. ඒ වගේම 2016 වර්ෂයේම දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය සඳහන් වෙනවා මෙන්න මේ විදියට. පුතාලා දන්නවා පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. එතනදී අනු ප්‍රශ්න 10ක් සඳහන් වෙනවා. ඒ 10ෙදී එක ප්‍රශ්නයකට ලකුණු දෙකක් ලැබෙන නිසා පිළිතුරු දෙකක් පුතාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නයට අපිට පිළිතුරු දෙකක් සපයන්නට වෙනවා. අපි බලමු මොකක්ද අහන ප්‍රශ්නය කියලා. මට පෙරටුව ගොස් මාගේ මාර්ගය පිළියෙල කරන්නා වූ මාගේ දූතයා මට පෙරටුව එවන්නෙමි. ඉතින් මෙතනින් මුලින්ම අපෙන් අහන ප්‍රශ්නය තමයි මේ දිවස් වැකිය ප්‍රකාශ කළේ කුමන දිවසිවරයාද? කවුද මේ දිවස් වැකිය ප්‍රකාශ කළේ? ඉතින් අපි දන්නවා මට පෙරටුව ගොස් මාගේ මාර්ගය පිළියෙල කරන්නා වූ මාගේ දූතයා මට පෙරටුව එවන්නෙමි කියලා දිවස් වැකිය ප්‍රකාශ කළේ මලාකි දිවසිවරයා විසින්. ඒ වගේම ඒ පිළිතුරු විතරක් ලියලා මදි. අපෙන් තව ප්‍රශ්නයක් අහනවා තද කළු අකුරින් ලියවී ඇති පදය පහදන්න. එතකොට පුතාලට පේනවා මේ ප්‍රශ්නේ මට පෙරටුව කියන වචනය තද කළු අකුරින් සඳහන් වෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ජේසුස් වහන්සේට පෙර උන්වහන්සේගේ මාර්ගය පිළියෙල කරන්න උන්වහන්සේගේ දූතයාව වෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ පිළිතුරු දෙක පුතාලා මේ ප්‍රශ්නයට සඳහන් කරන්නට ඕනේ. ඊට පස්සේ 2017 වර්ෂයේ දෙවනි පාඩම ඇසුරෙන් ප්‍රශ්න නිර්මාණය වෙලා නැහැ. ඊළඟට සඳහන් වෙන්නේ 2018 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2018 වර්ෂයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සඳහන් වෙන ප්‍රශ්නයක් තමයි අපි දැන් බලන්නට යන්නේ. එතනදී තුන්වෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ 10 ශ්‍රේණියේ දෙවනි පාඩම ඇසුරෙන්. ඉතින් අපි බලමු මේ ප්‍රශ්නය කොයි වගේද කියලා. එතනත් දිවස් වැකියක් තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි 2016 බලපු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සඳහන් වෙන ප්‍රශ්නය වගේම ප්‍රශ්නයක් තමයි මෙතනත් තියෙන්නේ. පුංචි වෙනසයි සිදු වෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මෙතන අහන්නේ කියලා. මට පෙරටුව ගොස් මාගේ මාර්ගය පිළියෙල කරන්න. ඉතින් දැන් අපි හොඳටම දන්නවා මේ දිවස් වැකිය ප්‍රකාශ කරේ මලාකි දිවසිවරයා.
නමුත් 2016 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේදී අපේ මේ දිවස්වැකියම දීලා ඇහුවේ කවුද මේක ප්‍රකාශ කරපු දිවස්වරයා කියලා. ඉතින් බලන්න පුතේ පුංචි වෙනස්කම් තමයි මේ ප්‍රශ්න නිර්මාණය කරනකොට සිදු වෙන්නේ. නිසා පුතාලා අවබෝධයෙන් හැම වසරකම ප්‍රශ්න අරගෙන පාඩමෙන් පාඩමට වෙන් කරලා මේ විදියට ඉගෙන ගත්තොත් පුතාලට පහසුවෙන් ඔබට එන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න හැකියාව ලැබෙන්නට යනවා. ඉතින් අපි බලමු අපේ ප්‍රශ්නයට අවධානය යොමු කරලා මට පෙරටුව ගොස් මාගේ මාර්ගයේ පිළියෙල කරන්නා ලෙස මලාකි දිවසිවරයා ප්‍රකාශ කළේ කවුරුන් පිළිබඳවද? අපි බලමු. ජේසුස් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳවය, එලියා පිළිබඳවය, ස්නාවක යොහාන් පිළිබඳවය, නිකදේමුස් පිළිබඳවය. ඉතින් අපි හොඳටම දන්නවා ස්නාවක යොහාන්තුමාගේ පෙරමග සූදානම් කිරීමේ සේවය පිළිබඳව තමයි මෙතනදී මලාකි දිවසිවරයා කතා කළේ. ඉතින් ඒ අනුව පැහැදිලිවම අපිට පිළිතුර සඳහන් වෙනවා. තුන්වෙනි පිළිතුර ස්නාවක යොහාන් පිළිබඳව. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය සහ හයවෙනි ප්‍රශ්නයත් පුතාලගේ දෙවෙනි පාඩම ඇසුරෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. එතකොට බලන්න පුතේ 3, 4, 6 කියන ප්‍රශ්න තුනම පුතාලගේ දෙවෙනි පාඩමෙන් තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී දීලා තියෙන්නේ. නිසා අපි බලමු මොකද්ද මේ හතරවෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ කියලා. ස්නාවක යොහාන් ජේසුස් වහන්සේ පිළිබඳව පැවසූ ප්‍රකාශය කුමක්ද? ඉතින් මෙතන ප්‍රකාශ 4ක් එහෙනම් අපිට දීලා තියෙන්නට ඕනේ. ඉතින් මේ 4 පිළිබඳව අපට අවබෝධයක් තියෙනවා නම් පහසුවෙන් හොයාගන්න පුළුවන් මොන ප්‍රකාශයද ස්නාවක යොහාන්තුමා ජේසුස් වහන්සේ පිළිබඳව සඳහන් කළේ කියලා. අපි බලමු මේ ප්‍රකාශ 4. පළවෙනි එක ලෝකේ පෞද්දුරලන බැටළු පෝතකයානෝ 2 දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි වේ. 3 මරන්නගෙන යන බැටළුවෙකු මෙන් නිහඬවන්නා. 4 මෙසියස් වහන්සේ. ඉතින් මෙතනදී පළවෙනිම තියෙන ප්‍රකාශය ලෝකේ පෞදුරලන බැටළු පෝතකයානෝ කියන ප්‍රකාශය ස්නාවක යොහාන්තුමා ඔහුගේ අනුගාමිකයන්ට තමයි ප්‍රකාශ කරන්නේ ජේසුස් වහන්සේ පිළිබඳව. ඒ වගේම ලෝකයේ පෞදුරලන බැටළු පෝතකයානෝ කියලා හැඳින්වුවෙත් ජේසුස් වහන්සේව. ඉතින් ඒ නිසා හතරවෙනි ප්‍රශ්නයට පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 1 ලෝකයේ පෞදුරලන බැටළු පෝතකයානෝ. නමුත් අපි ඊළඟ ප්‍රකාශ ටිකක් බැලුවොත් දෙවෙනි එකේ තියෙන දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි වේ. මේ ප්‍රකාශය කරන්නේ ජේසුස් වහන්සේ උන්වහන්සේගේ මෙහෙවර ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී. ඒ වගේම තුන්වෙනි ප්‍රකාශය තියෙනවා මරන්නගෙන යන බැටළුවකම නිහඬවන්නා කියලා. ඉතින් මේක අපිට පාඩම තුලදී හමු වුණා. පිලිප් විසින් එතියෝපිය නපුංසකයාට ශුද්ධ ලියවිලි පාඩය පැහැදිලි කරනකොට තමයි මේ ප්‍රකාශය තිබුණේ. ඒ වගේම මෙසියස් වහන්සේ කියලා දීලා තියෙනවා. ඉතින් මේ ජුදෙව් ජනතාව බලාපොරොත්තු වුණු විමුක්තිදායකයාණන් වහන්සේ. ඉතින් ඒ අනුව මේ පිළිතුරු 4 ගැනම අපිට හොඳ අවබෝධයක් තියෙනවා නම් පහසුවෙන්ම අපිට ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නට පුළුවන්. ඒ වගේම 6 වෙනි ප්‍රශ්නයත් අහන්නේ දෙවෙනි පාඩමෙන්මයි. ජේසුස් වහන්සේගේ සේවය තුල දකින්නට ලැබූ අප ජීවිත තුළ අනුගත විය යුතු සුවිශේෂී ගුණාංග මොනවද? ඉතින් අපි පාඩම තුලදී ඉගෙන ගත්තා එදා ජුදා සමාජය තුළ ඇතම් ජන කණ්ඩායම් හිටිය අයුක්ති සහගතව ක්‍රියා කරපු අය. උදාහරණ විදිහට මම පුතාලට සඳහන් කරා පරිසිවරුන්, අයකැමියන්, ලියන්නන් වැනි අය. ඉතින් මේ අය සමාජය තුළ අයුක්ති සහගතව ක්‍රියා කරනකොට යුක්ති සහගතව කොහොමද ක්‍රියා කරන්නේ කියලා ජේසුස් වහන්සේ පෙන්වා දුන්න. එතනදී ඉස්මතු වුණු සුවිශේෂී ගුණාංග කිහිපයක් තිබුණා. ඉතින් මේ ගුණාංග පිළිබඳව මම ක්‍රියාකාරකමේදී පුතාලගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයටත් මේ ප්‍රශ්නය අහලා තියෙන. එතනදී බොහොම පහසුවෙන් අපිට පිළිතුරු සපයන්න පුළුවන්. ඒ වෙලාවේදී උන්වහන්සේ තුල දකින්න ලැබුණු සුවිශේෂී ගුණාංග තමයි ඉවසීම, ප්‍රේමය සහ සාධාරණත්වය. ඒ වගේම තමයි ඊළඟට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2019 වර්ෂය. ඉතින් මේ 2019 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි පාඩම සම්බන්ධයෙන් නිර්මාණය වුණු ප්‍රශ්නය තමයි මේ තියෙන්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්නය
බලමු අපි ප්‍රශ්නය මොකක්ද අහන්නේ කියලා. දිවැසිවරු පැවසූ ආකාරයට ජේසුස් වහන්සේ සිය මෙහෙවර තුලින් අපිට අභියෝග කරන්නේ. ඉතින් අපි පාඩම තුලදී ඉගෙන ගත්තා ජේසුස් වහන්සේ උන්වහන්සේගේ මෙහෙවර කරගෙන යනකොට බොහෝ අභියෝග වලට මුහුණ දුන්නා. උන්වහන්සේව ජය ගත්තා. ඒ වගේ අපිත් උන්වහන්සේව ආදර්ශයට අරගෙන විශිෂ්ට වූ මෙහෙවරක් කරයි කියලා උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම උන්වහන්සේ අපිට යම් අභියෝගයක් ලබා දුන්නා. ඒ අභියෝගය මොකක්ද කියලා අහනවා. පළවෙනි පිළිතුර වශයෙන් සඳහන් වෙනවා සේවය ලබන අතර ඉන්න අන් අයට සේවය කිරීම. මම පුතාලට කියලා දුන්නා ජේසුස් වහන්සේ සේවය ලබමින් සේවය කළේ නෑ. උන්වහන්සේට කිසිදු දෙයක් ලැබුණේ නෑ. නමුත් උන්වහන්සේ අන් අය වෙනුවෙන් වැය වුණා. අන් අය වෙනුවෙන් සේවය කළා. එහෙනම් පළවෙනි පිළිතුර අපිට මෙතනදී පිළිතුර වශයෙන් සඳහන් කරන්න බෑ. ඒ වගේම දෙවෙනි පිළිතුර සඳහන් වෙනවා සේවය ලබන්නට නොව සේවය කිරීමට. ඉතින් මේක තමයි ජේසුස් වහන්සේ අපිට දුන්නු අභියෝගය. අපි සේවය ගන්න උත්සාහ කළොත් අපෙන් නිසි සේවයක් අනිත් අයට ලබා දෙන්න බැරි වෙනවා. ඒ නිසා අපේ අවශ්‍යතාවයන් පැත්තකින් තියලා අන් අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වැය වෙනකොට අපිට විශිෂ්ට වූ මෙහෙවරක් උන්වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේ අපිට යම් අභියෝගයක් දුන්නේ සේවය ලබන්නට නෙවෙයි සේවය කිරීමට. ඉතින් මේක තමයි මේ තුන්වෙනි ප්‍රශ්න අංකයේ යටතේ අපෙන් අහන ප්‍රශ්නයට පිළිතුර වන්නේ. දෙවෙනි පිළිතුර සේවය ලබන්නට නොව සේවය කිරීමට. ඒ වගේම තුන්වෙනි පිළිතුර තියෙනවා සේවයේ නියම අරුත අන් අයට කියා දීමට. ඒ වගේම 4 සේවය කරන අතරෙහි සීමාවන් තේරුම් ගැනීමට. ඉතින් 1 2 3 4 කියන පිළිතුරු තුනම අපේ ප්‍රශ්නයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි පිළිතුරු වශයෙන් මෙතන සඳහන් කරනවා දෙවෙනි පිළිතුර සේවය ලබන්නට නොව සේවය කිරීමට. ඉතින් අද දවසේදී 2019 ප්‍රශ්න පත්‍රයෙන් ඊළඟට අපි බලන්න යන ප්‍රශ්නය තමයි 7 වෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්න පත්‍රයේම 7 වෙනි ප්‍රශ්නයත් නිර්මාණය වෙලා තියෙන්නේ දෙවෙනි පාඩම ඇසුරෙන්. එතකොට මෙතන ටිකක් ප්‍රශ්නය ලොකුවට අපිට පේනවා. නමුත් පුංචි දෙයක් අහන්නේ. අපි බලමු. ස්නාවක ජොහාන්තුමාගේ සේවය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. එතකොට ප්‍රකාශ 4ක් දීලා තියෙනවා අපිට ABCD කියලා. මේ ප්‍රකාශ 4 ස්නාවක ජොහාන්තුමාගේ සේවයත් එක්ක සම්බන්ධ වෙන ප්‍රකාශ මොනවද කියලා බලමු. ඒ යටතේ දීලා තියෙන ප්‍රකාශය තමයි සැබවින්ම යුක්තිය ඉටු කරන්නේය. මේක පුතේ යසායා දිවසිවරයා ජේසුස් වහන්සේ පිළිබඳව පවසපු දිවස් වැකියක්. ඒක නිසා ඒක ස්නාවක ජොහාන්තුමාගේ සේවය ගැන සඳහන් වෙන්නේ නැහැ. B මාගේ දූතයා මට පෙරටුව එවන්නෙමි. ඉතින් මෙතන දූතයා වශයෙන් සැලකුවේ ස්නාවක ජොහාන්තුමාව ජේසුස් වහන්සේට පෙර එවන බව. ඉතින් මේ ප්‍රකාශය ස්නාවක ජොහාන්තුමාගේ සේවය හා සම්බන්ධයි. ඊළඟට C එතුමානෝ ඉසුළුවේ අපේ දුකය. එතනින් අදහස් කරන්නේ යසායා දිවසිවරයා පැවසුවේ ජේසුස් වහන්සේගේ කුරුසි පූජාව සම්බන්ධයෙන්. එතකොට දුක් කුසලන්නේ ජේසුස් වහන්සේ බව තමයි මෙතනින් අදහස් වෙන්නේ. ඉතින් ඒ වගේම D වනාන්තරයේ සමිඳුන්හට මාවතක් සාදන්න. මෙතනින් අදහස් කරන්නේ ස්නාවක ජොහාන්තුමා පිළිබඳව. ඉතින් මෙතනදී යසායා දිවසිවරයා වනාන්තරයේ සමිඳුන්හට මාවතක් සාදන්න කියලා ජේසුස් වහන්සේගේ මෙහෙවරට පෙර උන්වහන්සේගේ මෙහෙවරට අවශ්‍ය පසුබිම සෝදානම් කිරීමේ වගකීම පෙන්වන ප්‍රකාශ දිවස් වැකියක් තමයි මෙතනින් සඳහන් වෙන්නේ. ඉතින් ඒ අනුව අපෙන් අහනවා ඉහත සඳහන් ප්‍රකාශ අතරින් මලාකි හා යසායා දිවසිවරු ස්නාවක ජොහාන් ගැන සඳහන් කරන ප්‍රකාශ මොනවද කියලා. ඉතින් දැන් මම පුතාලට මේ ප්‍රකාශ 4න් හඳුන්වා දුන්නා. B සහ D කියන ප්‍රකාශ දෙක තමයි ස්නාවක ජොහාන්තුමාගේ සේවය සම්බන්ධව සඳහන් වෙන්නේ. එතනින් B කියන ප්‍රකාශය මලාකි දිවසිවරයාගේ දිවස් වැකියක්. ඒ වගේම D කියන ප්‍රකාශය යසායා දිවසිවරයා විසින් ප්‍රකාශ කරන ලද දිවස් වැකියක්. ඒ අනුව අපි දන්නවා පිළිතුර වෙන්නට ඕනේ B සහ D. ඉතින් පිළිතුරු 4න් 4 වෙනි පිළිතුර තමයි B හා D කියලා සඳහන් වෙන්නේ. එහෙනම් 7 වෙනි ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් අපි සඳහන් කරනවා 4 වෙනි පිළිතුර B සහ D.
ඉතින් පුතාලට අද දවසේදී අපි බොහෝ ප්‍රශ්න කතා කළා අපේ දෙවනි පාඩම හා සම්බන්ධව. ඒ වගේම අපි පාඩමත් හොඳින් ඉගෙන ගත්තා. ඉතින් මම විශ්වාස කරනවා පුතාලට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. විශිෂ්ට සේවකත්වය කියන මාතෘකාව යටතේ අද දවසේ අපි කතා කරපු පාඩම පිළිබඳව. ඉතින් ඒක තවදුරටත් හොඳින් අවබෝධ වීම සඳහා තමයි පුතාලට පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රවලිනුත් පාඩමට සම්බන්ධ ප්‍රශ්න අපි කතා කළේ. ඉතින් මේ ප්‍රශ්න නැවත පුතාලා ප්‍රශ්න පත්‍ර අරන් බලන්න. ඒ බලලා පුතාලා නැවත පිළිතුරු ලියන්න උත්සාහ කරන්න පාඩම කියවලා එවිට තවත් මේ දැනුම මතකේ රඳවා ගන්න හැකියාව පුතාලට ලැබෙන්නට යනවා. ඉතින් අද දවසේදී අපි කතා කරපු පාඩම මෙතනින් අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. මේ හැම කරුණක්ම හොඳින් මතකයේ තියාගෙන පුතාලට ඉදිරි විභාගය සාර්ථකව ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම යහපත් කිතුණු දිවියක් ගත කරන්නට පුතාලා සියලු දෙනාටම දේව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ පාඩම අවසන් කරන්නම්. පුතාලා සියලු දෙනාටම ජේසු පිහිටයි.